සුබ දවසක් ඔබට. ඔබ සිතස TV YouTube නාලිකාව සමග අපි අද බලාපොරොත්තු වෙනවා උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාර විෂය පිළිබඳව සාකච්ඡා කරන්න. ඒ සඳහා අපි කැඳවාගෙන ලැබුවා බුලත් සිංහල ඥානාලෝක මහපිරිවෙනේ බෞද්ධ ශිෂ්ටාචාරය පිළිබඳ ආචාර්ය රවීන්ද්‍ර සේනාධීර මහතා. අපි එතුමන් සමග අද දවසේ බලාපොරොත්තු වෙනවා උසස් පෙළ විභාගයේ බෞද්ධ ශිෂ්ටාචාර විෂය ප්‍රශ්න පත්‍රයට ලියන දූ දරුවන් වෙනුවෙන් ප්‍රශ්නයක් සාකච්ඡා කරන්නට පාඩමක් පසුබිම් කරගන්නවා. විශේෂයෙන්ම දුවේ පුතේ නව නිර්දේශය තුල 12 ශ්‍රේණියේ පළවෙනි පාඩම් ඒකකයේ වන බුද්ධ කාලීන ආගමික පසුබිම කියන පාඩම් ඒකකයට අදාළව ප්‍රශ්නයක් සාකච්ඡා කරන්නයි අපේ බලාපොරොත්තුව. අපි එසේනම් දැන් යමු වෙනවා රවීන්ද්‍ර සේනාධීර ආචාර්යතුමන් වෙතට බුද්ධ කාලීන ආගමික පසුබිම පදනම් කරගනිමින් උසස් පෙළ විභාගයට ඉදිරිපත් විය හැකි ප්‍රශ්නයක් පිළිබඳව සාකච්ඡා කරන්නේ. ප්‍රශ්නයට කොහොමද නිවැරදිව පිළිතුර සකස් කරගන්නේ කියන කාරණාව පැහැදිලි කරගන්න අපි යොමු වෙනවා. දුවේ පුතේ මම අද කතා කරන්නේ බුද්ධ කාලීන ಭಾರತೀಯ ආගමික සංස්කෘතිය තුළ කැපිපෙනෙන ශාස්ත්‍රවරු 6 දෙනෙක්. ඒ අපි හඳුන්වනවා ෂට් ශාස්ත්‍රෝන්. ඒ ෂට් ශාස්ත්‍රෝන් අතරින් අජිත කේශකම්බල ශාස්ත්‍රවරයා මුල් කරගෙන තමයි මේ ප්‍රශ්නය මම ගොඩනගලා සාකච්ඡාවට ලක් කරන්නේ. ප්‍රශ්නේ මේකයි අජිත කේශකම්බලී ශාස්ත්‍රවරයාගේ ඉගැන්වීම් ගෙනහැර දක්වා එකී ඉගැන්වීම් බුදු සමය තුලින් ප්‍රතික්ෂේප කෙරෙන අයුරු පහදන්න. මේ සත් ශාස්ත්‍රෝන් අතරින් ඊටාම ජනප්‍රිය එක් ශාස්ත්‍රවරයෙක් හැටියට අජිත කේශකම්බලී ශාස්ත්‍රවරයා අපිට හඳුන ගන්න පුළුවන්. මේ ශාස්ත්‍රවරයා භෞතිකවාදය, උච්ඡේදවාදය, දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය හා අකිරියවාදය කියන ඉගැන්වීම් ඉදිරිපත් කරනු ලබනවා. දැන් මෙතෙන්දී අජිත කේශකම්බලී අපි භෞතිකවාදියෙක් කියලා කියන්නේ ඔහු මේ ලෝකේ පවතින සචේතනික ඒක නැත්තම් පණ ඇති අචේතනික පණ නැති මේ සියලු වස්තුන් පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු සතර මහා ධාතුන්ගෙන් සකස් වී තිබෙන බව උගන්වනු ලබන. මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගෙන් සියල්ල හටගෙන තිබෙන නිසා එසේ ඉගැන්වීමක් කරන නිසා මොහු අපි හඳුන්වනවා භෞතිකවාදියෙක් හැටියට. මොහුගේ භෞතිකවාදී ඉගැන්වීම තුළ ඊළඟට අපිට දකින්න ලැබෙනවා උච්ඡේදවාදය. මේ උච්ඡේදවාදය කියලා කියන්නේ මරණින් මතු උපතක් නැහැ කියන ඉගැන්වීම. දැන් අපිට පැහැදිලි උච්ඡේදවාදය කියන්නේ මොකද්ද? මරණින් මතු උපතක් සිදුවන්නේ නැහැ කියන ඉගැන්වීම. මෙතෙන්දී ඔහු පැහැදිලි කරනවා
මේ ලෝකය සකස් වී තිබෙන ඒ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතුන් මගින් පුජ්‍යලයාද සකස් වී තිබෙන නිසා පුජ්‍යලයාගේ කය බිඳී යාම කිවත් මරණයේදී පුජ්‍යලයා සකස් වී තිබෙන පඨවි ආපෝ තේජෝ වායෝ ආදී අභ්‍යන්තර ධාතුන් බාහිර විශ්වයේ පවත්නා පඨවි ආපෝ තේජෝ වායෝ ආදී අභ්‍යන්තර බාහිර ධාතු එකතු වන බව. පඨවි කායං අනුපේති අනුපගච්ඡති. වායෝ කායං අනුපේති අනුපගච්ඡති. ආදී වශයෙන් මොහු උගන්වනු ලබයි. සබ්බේ බාලේච පණ්ඩිතේන කායස්ස වේදා පරමම් මරණ උච්චිජ්ජන්ති විනස්සන්ති ච නම්පෝති පරමම් මරණ. බාලයෝද පණ්ඩිතයෝද කය මිදී යාමින් පස් නැවත ඉපදීමක් නැත. මෙන්න මේක තමයි අජිත කේශකාම්බලිගේ උච්ඡේදවාදයේ තුල ඉදිරිපත් වෙන්නේ. එතෙන්දී කිව යුතු කරුණක් තමයි අර පුජ්‍යලයා සකස් වෙලා තියෙන අභ්‍යන්තර ධාතුන් බාහිර ධාතුන්ට එකතු වුණාට පස්සේ පුජ්‍යලයාගේ ජීවිත ඉන්ද්‍රිය ආකාශයේ උච්චම ස්ථානයට ගමන් කරලා එහි තැන්පත් වෙනවා කියන. එතනින් පස්සේ උපතක් නැහැ. ඊළඟට අජිත කේශකම්බලි ශාස්ත්‍රවරයාගේ ඉගැන්වීම තුල දසවස්තුක මිත්‍යා දෘෂ්ටියක් ඉදිරිපත්. දින්නන්නක්ති, පිට්ටන්නක්ති, උතන්නක්ති, සුකට දුක්ඛටානං කම්මානං ඵල විපාකෝනක්ති, අයං ලෝකෝනක්ති, පරලෝකෝනක්ති, මාතානක්ති, පිතානක්ති, නත්ති ඕපපාතිකා, නත්ති ලෝකේ සමන බ්‍රාහ්මනා ආදී වශයෙන් මේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය නැත්නම් නාස්තික වාදය මොහුගේ ඉගැන්වීම තුළ ඉදිරිපත් වේ. මේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය අපි සිංහල භාෂාවෙන් කියනවා නම් දුන් දෙයි විපාක නැත, දුන් මහා දානී විපාක නැත, පුද පඬුරු ගරමෝවන් දැක්වීමේ විපාක නැත, හොඳ නරක ක්‍රියාවන්ගේ ඵල විපාක නැත, මෙලොවක් නැත, පරලොවක් නැත, මවෙක් නැත, පියෙක් නැත, ඕපපාතිකෝ උපදින සත්වයෝ නැත, ලෝකේ සත්‍ය දන පවසන මහාන බවුණෝ නැත ආදී වශයෙන් අපට දක්වන්න පුළුවන්. ඔබ පිළිතුරු ලිවීමේදී මේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය සිංහල භාෂාවෙන් ලිවීම ප්‍රමාණවත් වේ. මේ නිසා අපට පැහැදිලි වෙනවා අජිත කේශකාම්බලි ශාස්ත්‍රවරයා දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය ඉදිරිපත් කර තිබෙන බව. ඊළඟට අජිත කේශකාම්බලි ශාස්ත්‍රවරයා අකිරිය වාදයක් ඉදිරිපත් කරනු ලබනවා. මේ දූල පුතාලා දැන්ටමත් දන්නවා අකිරිය වාදය කියන්නේ මොකක්ද? හොඳ නරක. එහෙම නැත්නම් අපි කියනවා
කුසල අකුසල කියන මේ ක්‍රියාවන්ගේ ඵල විපාකයක් නැtei කියන ඉගැන්වීම තමයි අකිරියවාදී කියලා කියන්නේ. එතකොට මේ අජිත කේශකම්බලී ශාස්ත්‍රවරයා ඔහුගේ රසවස්තුක මිත්‍යා දෘෂ්ටිය කියන ඉගැන්වීම තුළ සුකට දුක්ඛටානං කම්මානං ඵල විපාකෝ නක්ති ආදී වශයෙන් හොඳ නරක ක්‍රියාවන්දී ඵල විපාක නැතේ උගන්වන නිසා ඉතා පැහැදිලිවම අකිරියවාදය ඉදිරිපත් කෙරෙන බව අපිට දැක් ගන්න ලැබෙනවා. ඒ වගේම මොහු උච්ඡේදවාදය මගින් මරණින් මතු පැවැත්ම නොපිළිගැනීම තුළ කර්මඵල විශ්වාසය බැහැර කිරීමකට ලක් වෙනවා. ඒ නිසා ඒ තුලින්ද මොහු අකිරියවාදයක් සිය ඉගැන්වීම තුලින් ඉදිරිපත් කළා තියෙන බව දැක් ගන්න ලැබෙනවා. අජිත කේශකම්බලී ශාස්ත්‍රවරයාගේ ඉගැන්වීම් අපට මේ විදියට භෞතිකවාදය, උච්ඡේදවාදය, දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය, අකිරියවාදය ආදී වශයෙන් හඳුන්වන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට දැන් අපි මෙතෙන්දි බලන්න ඕනේ මේ අජිත කේශකම්බලී ශාස්ත්‍රවරයාට මේ ඉගැන්වීම් පිළිබඳ බුදු සමය කුමන ආකාරයක ප්‍රතිචාරයක් දක්වලා තියෙනවද කියන අජිත කේශකම්බලී ශාස්ත්‍රවරයාගේ ඉගැන්වීම තුළ මරණින් මතු උපතක් නැතයි කියන මේ උච්ඡේදවාදයක් ඉදිරිපත් වේ. නම් බුදු සමය සත්වයාගේ මරණින් මතු සාංශාරික පැවැත්මක් පවත්නා බව පිළි අරගෙන සත්වයා නිර්වාණය අවබෝධ කරගන්නතා සසර ගමන් කරන බව බෞද්ධ ඉගැන්වීම වේ. අනුමතග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ උබ්බා කෝටීන පඤ්ඤායස. මේ සංසාරේ කෙලවරක් නොපවත්නා බව මේ බුද්ධ දේශනාව තුළින් අවධාරණය කර තිබීමෙන් උච්ඡේදවාදී අදහස් නැත්නම් මරණින් මතු උපතක් නැහැ කියන අදහස් ප්‍රතික්ෂේප වීමට ලක් වේ. ඊළඟට අජිත කේශකම්බලී ශාස්ත්‍රවරයා මේ ඉදිරිපත් කරන උච්ඡේදවාදය බුදු සමය තුල ප්‍රතික්ෂේප කරන අවස්ථාවක් අපිට දකින්න ලැබෙනවා. ලෝක සමුදයංකෝ කච්චායන සම්මප්පඤ්ඤාය පස්සතෝ යා ලෝකේ නත්තිතා සානකෝ. ලෝකේ හට ගැනීම, ලෝකේ පැවැත්ම මනා නුවණින් දකින්නාට නාස්තික දෘෂ්ටියක් උච්ඡේද දෘෂ්ටිය පහළ නොවන බව
පෙන්වා දී තිබේ. මේ බෞද්ධ ඉගැන්වීම තුළින් අජිත කේශකම්බලිගේ නාස්තිකවාදී දෘෂ්ටිය බැහැර කිරීමට ලක් වේ. අජිත කේශකම්බලී ඉදිරිපත් කරන දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය බුදු සමයේ ඉතා පැහැදිලිවම මජ්ක්‍ධිම නිකායේ මහා චත්තාරීසක සූත්‍රයේදී ප්‍රතික්ෂේප කිරීමට ලක් කරති. එහිදී දුන් දේ විපාකයක, දුන් දානී විපාකයක, ගරු බුහුමන් දැක්වීමේ විපාකයක, හොඳ නරක ක්‍රියාවන්ගේ ඵල විපාකයක, මෙලොවක්යට, පරලොවක්යට, මවට සැලකීමේ විපාකයට, පියාට සැලකීමේ විපාකයට, ඕපපාතිකව උපදින සත්වයෝයට, ලෝකේ සත්‍ය දැන පවසන මහාන බමුණෝයට ආදී වශයෙන් දසවස්තුක සම්‍යක් දෘෂ්ටිය ඉදිරිපත් කරන ලබන මෙම බෞද්ධ සම්‍යක් දෘෂ්ටිය මගින් අජිත කේශකම්බලිගේ ඒ මිත්‍යා දෘෂ්ටික ඉගැන්වීම ඉතා පැහැදිලිව ප්‍රතික්ෂේප කිරීමට ලක් වේ. ඊළඟට අජිත කේශකම්බලි ශාස්ත්‍රවරයා අකිරිය වාදය ඉදිරිපත් කරනවය කියලා අපි කියමු. දැන් බුදු සමයේ ඉදිරිපත් කරන පටිච්ච සමුප්පාද න්‍යාය නැත්නම් හේතුඵල ඉගැන්වීම තුල කර්මඵල විශ්වාසය තහවුරු කරනු ලබන. එහෙමනම් බෞද්ධ පටිච්ච සමුප්පාද ධර්ම සංකල්පය මගින් අජිත කේශකම්බලිගේ අකිරිය වාදය ප්‍රතික්ෂේප වීමට ලක් වේ. එවැගේම බෞද්ධ කර්ම දර්ශනයේ තුල ditta ධම්ම වේදනි මෙලොව වශයෙන් විපාක දෙන කර්ම, උපපජ්ජ වේදනි දෙවන භවයේදී විපාක දෙන කර්ම, අපරාපරිය වේදනි තුන්වන භවයේ පටන් නිවන් දක්නාතු විපාක දෙන කර්ම. එමේ අපරාපරිය වේදනීය කර්මයකදී පංචානන්තරය පාප කර්මයන්ට ලක්ව තිබුණොත් රහත් තත්වයට පත්ව හිටියා විඳින්න සිදුවේ. ඒක අපි අමතක නොකළ යුතුයි. බුදුවරයෙකුට පවා එබඳු කර්මයන්ගෙන් ගැලවීමට අවස්ථාවක් බරපතල කර්ම අනිවාර්යෙන් විඳින්නට සිදුවේ. දැන් මෙතෙන්දී අජිත කේශකම්බලි ඉදිරිපත් කරන මේ කර්මඵල විශ්වාසයේ බැහැර කරන අකිරිය වාදය බෞද්ධ කර්ම දර්ශනය තුළ ඉදිරිපත් කෙරෙන මේ කිරියවාදී අදහස් මගින්
ප්‍රතික්ෂේප කිරීමට ලක්ය. එහෙමනම් බෞද්ධ ශිෂ්ටාචාර විෂය පිළිබඳව වටිනා පාඩම් මාතෘකාවකට අදාළව ප්‍රශ්නයක් අද දවසේ අපි සාකච්ඡා කරනු ලැබුවා. අපි විශ්වාස කරනවා ඔබේ දැනුමට එකතු අලුත් දැනුම තුළින් උසස් පෙළ ප්‍රශ්න පත්‍රය සාර්ථකව ලියන්න හැකි වේවි කියලා. අපි නැවතත් මතක් කරනවා දුවේ පුතේ අපේ YouTube නාලිකාව සිතස TV YouTube නාලිකාව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම යාළුවන්ටත් මේ පණිවිඩය කියන්න අපේ link එක share කරන්න පුළුවන් ඔබට. ඒ වගේම තමයි bell icon එක click කරොත් ඔබට අපේ ඉදිරි videos බලා ගන්න හැකියාව ලැබෙනවා. එහෙමනම් තවත් දවසක හමු වෙන බලාපොරොත්තු වෙමින් අපි සමු ගන්නවා. ඔබට සුවදායි දවසක් වේවා.